සාදු 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 බුදු රුවන වඳින්ටයි සාදු සාදු සදකම් නමදින්ටයි සාදු සාදු සංඝ රුවන වඳින්ටයි සාදු සාදු තෙරුවන් නමදින්ටයි ගෞතම මුනිඳුගේ සරණ ලැබෙන්ටයි සම්බුදු බණ පද මට සිහිවෙන්ටයි ලෝතුරු සංඝ ගුණ සිහිකර ගන්ටයි ගෞතම සසුනේ පිහිට ලබන්ටයි වන්දිමි වන්දිමි බුදු සමිඳුන් වන්දිමි 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 සිරි සදහම් වන්දිමි 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 සංඝ රුවනද වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි සාදු 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 ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය මේ යුගයේ අපට තේරෙන ආකාරයට කියා දෙන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සෝවිසි මහා ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත සියලු ආරක්ෂාව රැකවරණ සැලසේවා. ගුරු දේවයන් වහන්සේට අපගේ ගෞරව ආදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි, සෝවිසි මහා ගුණ සද්ධර්ම දේශනා මාලාවේ අද සදහම් දේශනාව සඳහා විකාශන දායකත්වය දරනු ලබන්නේ පින්වත් ඩී විද්‍යානාථ මෑණියන් විසින්. ඉතින් මේ පින්වත් ඩී විද්‍යානාථ මෑණියන්ට සෝවිසි මහා ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත සියලු ආරක්ෂාව රැකවරණ සැලසේවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වේවා යන උතුම් අදහසින් මේ ධර්ම දානමය පින්කම සිදු කරනු ලබන්නේ. පින්වත්නි, මේ ලෝකයට ඊටාම කලාතුරකින් ඊටාම දුර්ලභව අතිශයින්ම දුර්ලභව පහළ වෙන මනුස්ස රත්නය නම් තථාගතරගත් සම්මා සම්බුදුරජාණන් වහන්සේය. බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම මේ ලෝකයේ අතිශයින්ම දුර්ලභ කාරණයක්. බුදුරජාණන් වහන්සේම දේශනා කළා කල්ප 100ක් ඇතුළත මේ ලෝකයට පහළ වුණේ
බුදුරජාණන් වහන්සේලා 7 නමයි. කල්පය කියන එක අතිශයින්ම දීර්ඝ කාලයක්. ඒක දවසක් භික්ෂුන් වහන්සේ නමක් භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ කල්පය කියලා කියනවා, මේ කල්පය කොයිතරම් දීර්ඝ එකක්ද? මේකට කොච්චර අවුරුදු වලින් ගණනලා කියන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුව කල්පයට මෙච්චර අවුරුදු ගණනක් තියෙනවා කියලා ගණන් කරලා කියන්න බෑ කිව්වා. එතකොට ඒ භික්ෂුන් වහන්සේ කියනවා, අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, එහෙනම් උපමාවකින් මේක පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? උපමාවක් නම් කියන්න පුළුවනි. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව ඔන්න යොදුනක් දිග, යොදුනක් උස, යොදුනක් පළල, සිදුරු නැති, කුහර නැති විශාල කළු ගල් පර්වතයක් තියෙනවා කියලා හිතන්න. මේ විශාල කළු ගල් පර්වතයේ ළඟට අවුරුදු 100කට වතාවක් මිනිසෙක් එනවා සිනිඳු සේලයක් අරගෙන. අවුරුදු කීයකට වතාවක් දෙන්නේ? අවුරුදු 100කට වතාවක්. ඇවිදින් අර සිනිඳු සේලයෙන් අර කළු ගල් පර්වතයේ පිස දානවා. කාලයක් යනකොට ඔය කළු ගල් පර්වතය පොළොව මට්ටමට ගෙවි අවසන් වෙයිද? ඒත් කල්පය ඉවර නෑ කියනවා. දැන් බලන්න මේ උපමාවෙන්ම මේ කල්පය කියන්නේ කොයිතරම් දීර්ඝ කාලයක්ද කියලා අපිට හිතා ගන්නවත් බෑ. දැන් බලන්න යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස, සිදුරු නැති, කුහර නැති ඒ කළුගල් පර්වතයේ ළඟට, ඒ කළුගල් පර්වතයේ ළඟ හැමදෑම මිනිස්සෙක් නෑ. අවුරුදු 100කට වතාවක් එන්නේ. ඒ මිනිස්සයා ඒක බෝර දාලා කඩනවා නෙවෙයිනේ. මොකද්ද කරන්නේ? සීනදු සේලයක් අරන් එන්නේ. සීනදු සේලයකින් පිස දාද්දී කළුගල් පර්වතයක් ගෙවෙනවාද? එහෙනම් කල්පය කොයිතරම් දීර්ඝයිද? ඒ බඳු කල්ප 100ක් ඇතුළත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා 7 නමයි මේ ලෝකයට පහළ වුණේ. මොනතරම් දුර්ලභයිද? ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ uppajjamaano uppajjati. පින්වත් මහණෙනි, මේ ලෝකයේ එකම එක උත්තමයෙක් පහළ වෙනවා, අදුතියෝ, දෙවන්නේක් නැති. ඒ වගේම අසහයෝ, සහායකයෙක් නැති. අප්පටි සමෝ, අප්‍රතිම වූ, ඒ කියන්නේ කිසිවෙකු හා සැසඳිය නොහැකි. ඒ වගේම අප්පටි සමෝ, සාමාන්‍ය ලෝකයාට සම කළ නොහැකි. මේ සාමාන්‍ය ලෝකේ කා සමගවත් සම කරන්න බෑ කියනවා. ඒ වගේමයි අප්පටි භාගෝ, මේ ලෝකේ කිසිවෙකුගේ කොටස්කාරයෙකු නොවන. අප්පටි පුද්ගලෝ, කිසි පුද්ගලයෙකු හා සැසඳිය නොහැකි. අසමෝ, කිසි පුද්ගලයෙකු හා සැසඳිය නොහැකි. ඒ වගේම අසම සමෝ, සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පමණක් සම කළ හැකි. ඒ වගේම දීපදානං අග්ගෝ, දෙපා ඇති මිනිසුන් අතර අග්‍ර වූ උත්තමයෙක් ඉන්නවා. කතමෝ ඒක පුද්ගලෝ, කවුද එකම එක උත්තමයා? තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ, ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණෝය. එහෙනම් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වුණාට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේට සමාන කරන්න පුළුවන් තවත් එබඳුම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පමණමයි. එහෙනම් අපේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සමාන කරන්න පුළුවන් තවත් එබඳුම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පමණයි. එහෙනම් ඒ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට සමාන කරන්න පුළුවන් එබඳුම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වදාළ ධර්ම රත්නයක් පමණයි. ලෝකෙ මොනතරම් ආගම් තිබ්බත් සම කළ නොහැක. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට සමාන කරන්න පුළුවන් එබඳුම බුදු කෙනෙකුගේ සංගරුවනක් පමණයි.
තිසරණී අග්‍රයි ලෝකී. එතකොට ඒකයි මෙතන බුදුරජාණන් වහන්සේ වදාලා ඒ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ වෙන කාටවත් සමාන කරන්න බෑ කිව්වා. දෙවියන්, මරුන්, බඹුන්, ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත දෙව් මිනිස් ප්‍රජාමිතු ලෝකෙ කාටවත් සමාන කරන්න බෑ. අහලකටවත් ගන්නට බෑ. ඉබ්බන්දුම බුදු කෙනෙකුට පමණයි සම කළ හැක්කේ. ඉතින් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ ලෝකේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000ක්ව පැවති යුගයේ විපස්සී නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු කීයක් තියෙන කාලෙද? අවුරුදු 80000ක් පැවති කාලේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ නම විපස්සී. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 70000ක්ව පැවති කාලේ සිකී නමින් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 60000ක්ව පැවති කාලේ වෙස්සබෝ නමින් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. ඒ වගේමයි මේ මහා භද්‍ර කල්පේ, ඒ කියන්නේ මේ මහා භද්‍ර කල්පේ බුදුරජාණන් වහන්සේලා 4 නමක් පහළ වුණා. මේ මහා භද්‍ර කල්පේ පළමුව පහළ වුණේ කකුසඳ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40000යි. ඊළඟට මේ මහා භද්‍ර කල්පේ පහළ වුණා කොණාගමන බුදුරජාණන් වහන්සේ. එතකොට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 30000යි. ඊළඟට මේ ලෝකේ පහළ වුණා මේ මහා භද්‍ර කල්පේම කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් පහළ වුණේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000යි. එතකොට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී මිනිසුන්ගේ ආයුෂ අවුරුදු කීයද? අවුරුදු 100ත් 120ත් අතර. එතකොට පින්නතුනි ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ බොහෝ කාලයක් පැවතුනේ නේ. ඒ දීර්ඝායුෂ තියෙන කාලවල ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ විස්තර වශයෙන් ප්‍රාතිමෝක්ෂය දේශනා කළේ නේ. නමුත් සියලු බුදුරජාණන් වහන්සේලා ඒ ප්‍රාතිමෝක්ෂයේ උදෙසීම පිණිස දේශනා කරන ගාථාවන් ධර්මපරියාය එකයි. එක සමානයි. නමුත් ඒ දීර්ඝායුෂ තියෙන කාලවල මහා පින්වන්තයෝනේ පහළ වෙන්නේ. ඒ කාලවලට මිනිස්සයෝ ගොඩාක් සීලවන්තයි, ගුණවන්තයි. ඇයි ආයු වර්ණ සැප බල මේ සියල්ලෙන් අග්‍රයි. අවුරුදු 80000ක් ආයුෂ තියෙන කාලේ. ඉතින් මේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කල් පැවතුන්නේ. ඊළඟට සිකී බුදුරජාණන් වහන්සේගේ ශාසනයත් බොහෝ කල් පැවතුන්නේ. වෙස්සබු, කකුසඳ, කොණාගමන, කාශ්‍යප කියන මේ බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසන බොහෝ කාලයක් පැවතුන්නේ. ඒකට හේතුව නම් ඒ බුද්ධ ශාසනවල ඒ බුදුරජාණන් වහන්සේලා විස්තර වශයෙන් ප්‍රාතිමෝක්ෂය උදෙසන්නේ නැහැ. නමුත් ඒ සියලු බුදුරජාණන් වහන්සේ කියන්නේ උපෝසතේ වෙනස්කම් තිබුණට ඒ බුද්ධ ශාසනවල සියලු බුදුරජාණන් වහන්සේලාගේ අවවාද කතාවේ වෙනසක් නැහැ. සියලු බුදුරජාණන් වහන්සේලා උපෝසතේ කිරීම පිණිස වදාරන්නේ එකම ධර්මයයි. ඉතින් ඒ විපස්සී අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේ පිරිනිවන් පාන කලින් අදිෂ්ඨාන කළේ නෑ ධාතුන් වහන්සේලා විසිරෙන්න කියලා. දැන් අපි දන්නවා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන කලින් උන්වහන්සේ අදිෂ්ඨාන කළා. තමන් වහන්සේගේ ධාතුන් වහන්සේලා විසිරේවා කියලා. ඒතර ද්‍රෝණ 8ක ධාතුන් වහන්සේලා අපට ලැබුණා. මේ ලෝකේ පුරා බ්‍රහ්ම ලෝකේ, දිව්‍ය ලෝකේ, නාග ලෝකවල, මිනිස් ලෝකේ හැම තැනම ධාතුන් වහන්සේලා. නමුත් විපස්සී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ එක ධාතුන් වහන්සේ නමයි. ඒ බුදු සිරුර රන් රුවක් වගේ දෙවියන්, බඹුන්, මිනිසුන් සියලු දෙනා එකතු වෙලා එකම එක සෑයක් බඳිනවා ඉන්දියාවේ. දැන් මේ සියලු බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ ඉන්දියාවේ.
සියලු බෝසත්වරු පහළ වෙන්නේ ඉන්දියාවේ. සියලු පසේ බුදුවරු පහළ වෙන්නේ ඉන්දියාවේ. සියලු සක්විති රජවරු පහළ වෙන්නේ ඉන්දියාවේ. එතකොට විපස්සී බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ දෙවියන් බඹුන් මිනිසුන් සියලු දෙනා එකතු වෙලා එක සෑයයි බඳින්නේ. එහෙනම් මේ දෙව් මිනිස් ලෝකයාට වන්දනා කරන්න තියෙන එක සෑයයි. ඒ බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා ගියාට පස්සේ ලෝකී විපස්සී බුදුරජාණන් වහන්සේකට වඳින්න කිසිවක් නැහැ. ඊළඟට සිකී බුදුරජාණන් වහන්සේගෙත් එහෙමයි. වෙස්සබූ බුදුරජාණන් වහන්සේගෙත් එහෙමයි. කකුසඳ බුදුරජාණන් වහන්සේගෙත් එහෙමයි. කෝණාගමන බුදුරජාණන් වහන්සේගෙත් එහෙමයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙත් ඒ විදියමයි. උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා විසිරින්නේ දෙවි බඹුන් සහිත දෙව් මිනිසුන්ගෙන් පිරිමේ ලෝකයාම එකට එකතු වෙලා එක රන් සෑයක් හදලා ඒ ධාතුන් වහන්සේ තැන්පත් කරලා වැඳුම් පිදුම් කරන්නේ. එතකොට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නක් කලින් අදිෂ්ඨාන කළා ධාතුන් වහන්සේලා විසිරේවා කියලා. ද්‍රෝණාටක ධාතුන් වහන්සේලා බඹලොව, දෙව්ලොව, නාලොව, මිනිස්ලොව පුරා විසිර පැතිර ගියා. අදටත් අහස උසට මහා සෑ රජාණන් වහන්සේලා මහා විහාරවල තැන්පත් කරමින් මිනිසුන් වඳිනවා පුදනවා. ඒතකොට ඇයි දීර්ඝායුෂ තියෙන කාලවල බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා විසිරුන්නේ නැති? ඇයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ එහෙම අදිෂ්ඨාන කළේ? පින් තියෙන කාලවල, ඒ කියන්නේ දැන් දීර්ඝායුෂ තියෙන කාලවල පහළ වුණු බුදුරජාණන් වහන්සේලාගේ කාලේ මිනිස්සු මහා පින්වන්තයෝ. ඒ බඳු කාලවල බුදුරජාණන් වහන්සේලා අදිෂ්ඨාන කරන්නේ ධාතුන් වහන්සේලා විසිරෙන. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මිනිස් ආයුෂ ගෙවිලා ගිහින් අන්තිම මොහොතේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 100ත් 120ත් අතර කාලේ. එතකොට මිනිස්සුන්ගේ පින හොඳටම දුර්වලයි. ඇයි ආයුෂ නැහැ, වර්ණය, සැපේ, බලය මොකුත් නැහෙනි. දැන් අපේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් පහළ වුණේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000ක්. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ අවුරුදු 100ත් 120ත් අතර කොච්චර අඩු වෙලාද? එතකොට ඒ නිසා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දැක්ක අනාගතේ මිනිස්සුන්ට මේ ධර්මය අවබෝධ කරගන්න පින් මදි. ගොඩාක් මේ ලෝකේ පහළ වෙන්නේ පින නැති මිනිස්සුමයි. ඒ නිසා මේ මිනිස්සු කෙරෙහි අනුකම්පාවෙන්, කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා ධාතුන් වහන්සේලා විසිරේවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණකඳ සිහි කර කර ධාතුන් වහන්සේලා වැඳ පුදා අපෝපස්ථාන කරලා පින් පුරා ගන්නට. එතකොට මේ ලක් දෙරණ පුරාත් ලෝකේ පුරා ඒ ධාතුන් වහන්සේලා විසිර පැතිර ගොසින් අහස උසට මහා සෑ රජාණන් වහන්සේලා ඉදි කරලා දැන් මේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ මේ ලෝකේ පින් නැති මිනිස්සුયો හැටියට අපට ඒ ධාතුන් වහන්සේලා ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ගුණකඳ සිහි කරමින් වන්දනා මාන කොට පින් රැස් කර ගන්නටයි. එතකොට බලන්න අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ ධාතුන් වහන්සේලා අදටත් ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කර කර කී දෙනෙක් නම් වන්දනා මාන කරමින් පින් පුරා ගන්නවද? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ওই විමාන වස්තුවල තියෙනවා එක අම්මා කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටින සෑය වන්දනා කරන්න යන්න වැටකොළු මල් 4ක් කඩාගෙන සෑය දිහා බලාගෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණකඳ මෙනෙහි කර කර සෑය වඳින්න යනවා. එතකොට ඒ අම්මා සෑය ළඟට යන්න හම්බුන්නේ නැහැ. ඒ අම්මට කුලප්පු වෙච්ච ගව දෙනක් ඇවිදින් ඒ අම්මට එන්න. ඒ අම්මා හේම මැරිලා වැටුණා. මරණින් මත්තේ නිදා පිපිදියාසේ තව්තිසා දෙවියන් අතරේ උපන්නා. අලුතින් උපන්න ලස්සන දෙව්දුවක් සක්දෙවිඳු දැකලා ඇවිදින් කතා කළා. අහනවා ඔබ මිනිස් ලෝකෙද්දී බොහෝ පින් කර ගන්නට ඇති නේද? එතකොට ඇය කියනවා අනේ දෙවිඳුනි මට ගොඩාක් පින් කර ගන්න හම්බුන්නේ. අනේ මනුස්ස ලෝකේ මං ඉන්න කාලේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා.
ඒ උත්තමයාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කොට තිබූ සෑය වඳින්න මං වැටකොළු වැලක තිබූ මල් හතරක් කඩාගෙනයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගුණ සිහි කර කර සෑය වඳින්න ගියේ. අනේ මට සෑය වඳින්න හම්බුනේත් නෑ. මං අතර මගදී මරණයටපත් වුණා. සෑය වැන්දා නම් මට මීටත් වඩා ඉහළට යන්න තිබුණා. එතකොට සක්දෙවිඳු මාතලී දෙවිය පුත්‍රයාට කියනවා බලන්න මාතලී ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ සමසිතින් ඒ ගුණකඳ සිහි කර කර යමෙක් වැඳුම් පුදුම් කරයිද අප උපස්ථාන කරයිද සම විපාක ලැබෙනවා කියලා උදන් ඇනුවා. මාතලී අපිත් යමු සෑය වඳින්න. ඇයි දෙවියෝ ලෝකේ තියෙනවා ධාතුන් වහන්සේලා. සක්දෙවිඳුත් ගියා සෑය වඳින්නේ මොහොතින් බලන්න. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේ ජීවමානව වැඩ සිටිද්දි යමෙක් සමසිතින් ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණකඳ සිහි කර කර උන්වහන්සේ වඳීද පුදයිද උපස්ථාන කරයිද සිහි කරයිද සම විපාක. අපි අහලා තියෙනෝනේ සමේ චිත්තේ සමේ පලං කියලා. සම විපාක තියෙන සමසිත උපදවන් කළොත් එහෙනම් අදටත් ඒ බුදු ගුණ සිහි කර කර ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ සෑය බෝධිය වන්දනා කරනවා නම් සම විපාක ලැබෙනවා. ඒ නිසායි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අනාගතේ පින් නැති අසරණ දෙව් මිනිස් ලෝකයාට පින් පුරා ගන්නට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම පින් දැස් කර ගන්නට පුළුවන් බුදු ගුණ සිහි කර කර සෑය වන්දනා කිරීමෙන් බෝධීන් වහන්සේ වන්දනා කිරීමෙන් අප උපස්ථාන කිරීමෙන්. ඉතින් ඒ නිසා මේ බුද්ධ ශාසනයේ පින්වත්නි කොටස් 3කින් යුක්තයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ දැන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනෙත් කොටස් 3කින් යුක්තයි. ඒ තමයි මේ පරියප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ඒ වගේම ප්‍රතිවේද ශාසනය. පරියප්ති ශාසනය කියලා කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ධර්මයත් විනයත් ඒ නිර්මල පිරිසිදු ශ්‍රී සද්ධර්මයත් විනයත් ඒ පරියප්ති ශාසනයයි. ඔන්න අපට ඒ සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරින් ඒ නිර්මල පිරිසිදු ශ්‍රී සද්ධර්මය ඒ ධර්ම විනය අපට තේරෙන ආකාරයට අසන්ට ලැබෙනවා. ඊළඟට ප්‍රතිපත්ති ශාසනය කියලා කියන්නේ ඒ ධර්මය විනය පුරුදු පුහුණු කරන භික්ෂු භික්ෂුණීන්ගේ ප්‍රතිපදාවයි. ඒ උපාසක උපාසිකාවන්ගේ ප්‍රතිපදාවයි. ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ධර්මය විනය සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරින් තේරෙන ආකාරයට අහලා ඉගෙනගෙන ඔන්න ශ්‍රාවක ශ්‍රාවිකාව මොකද කරන්නේ? ඒ ධර්මයේ හැසිරෙනවා. ඒ ධර්මය පුරුදු පුහුණු කරනවා. ඒ ධර්ම විනයේ හික්මෙනවා. එයයි ප්‍රතිපත්ති ශාසනය. ඊළඟට ප්‍රතිවේද ශාසනය කියලා කියන්නේ ඒ ධර්ම විනය පුරුදු පුහුණු කරලා ඒ ධර්ම විනය පුරුදු පුහුණු කිරීමෙන් ලැබෙන මාර්ගඵල, ධ්‍යාන මාර්ගඵල ආදිය. එහෙමනම් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඒ නිර්මල පිරිසිදු ශ්‍රී සද්ධර්මය තේරෙන ආකාරයට අපට අහන්නට ලැබෙන්න ඕනි. එතකොට මේ අහන ධර්මය ඒ ඇසීම් මාත්‍රයකින් නතර වෙන්නේ නැතුව ඒ පුරුදු පුහුණු කර ගන්නට ඕනි. දැන් අපි ඔන්න දැන් මේ සූවිසි මහා ගුණ ඉගෙන ගන්නවා. මේ සූවිසි මහා ගුණ ඉගෙන ගනිද්දී අපි ඉගෙන ගත්තා අපට බය තැති ගැනීම, ලොමුඩා ගැනීම හට ගන්නකොට ඒ සිහි කළ යුතුයි. ඔන්න යමෙක් ඒ ගුණ ඉගෙනගෙන බිය තැති ගැනීම, ලොමුඩා ගැනීම හට ගන්නකොට එය සිහි කරනවා. ඊළඟට තමන්ගේ ජීවිතේට කරදර විපැත්ති එනකොට, පීඩා එනකොට එය සිහි කරනවා. තමන්ගේ ජීවිතේට බය තැති ගැනීම එනකොට එය සිහි කරනවා. නොඑක් රෝග පීඩාවන් වලට ලක් වෙනකොට මේ සූවිසි මහා ගුණ සිහි කරනවා. එතකොට එයා ඒ යෙදුනේ කුමකද? ප්‍රතිපත්ති. දැන් අපි කලින් ඉගෙන ගත්තා. දැන් අර රාජ කන්‍යාවක්, රාජ බිසව තමන්ව අරගෙන මහා දර සෑයකට ඇද දමද්දී තමන් සිහි කළේ සූවිසි මහා ගුණයි. එතකොට ඇය ඒ සරණේ පිහිටා ඒ සූවිසි ගුණ සිහි කර කර සිටි නිසා ඇය බේරුණා. ඒතර ඒ නිසා දැන් මේ
බුදුරජාණන් වහන්සේගේ ගුණ, ධර්මයේ ගුණ, සංඝයාගේ ගුණ අපි ඉගෙන ගන්නේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ අකාලික වූ ශ්‍රී සද්ධර්මයෙන්. එහෙනම් යමෙක් ජීවිතේට කරදර පීඩා ප්‍රශ්න එනකොට, බිය තැති ගැනීම, ලොමුඩා ගැනීම එනකොට යමෙක් බුදු ගුණ සිහි කරයිද ඔහු සිහි කරන්නේ ධර්මයයි. යමෙක් ධර්මයේ සිහි කරයිද ඔහු සිහි කරන්නේ ධර්මයයි. සංඝ ගුණ සිහි කරයිද ඔහු සිහි කරන්නේ ධර්මයයි. ඒතකොට ඔහු හැසිරෙන්නේ ධර්මයේ. ඒතකොට මේ ධර්මයේ හැසිරීමෙන් යාට ඒකාන්තයෙන්ම පිහිට පිළිසරණ ලැබෙනවාමයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ශාසනයේ ඒ ධර්මය විනය නම්, ඒ නිර්මල ධර්මයේ විනය නම් පරියප්ති ශාසනයයි. ඒ වගේ මේ ධර්ම විනය පුරුදු කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසේ ඒ ප්‍රතිපදාව එනම් පරියප්ති ශාසනයයි. ඒ ප්‍රතිපත්ති ශාසනයයි. ඒ වගේ මේ ප්‍රතිපත්ති ශාසනයේ යෙදිලා ඒ ධර්ම විනය පුරුදු පුහුණු කරලා ඒ ලබන ධාන මාර්ගඵල ආදී නම් ඒ මේ ශාසනයේ හැසිරීමෙන් ලබන ප්‍රතිඵලයි. ඒ ප්‍රතිවේද ශාසනයයි. ඉතින් ඒ නිසා පින්වත්නි, ඔබ අප සියලු දෙනාට මේ ලැබුණු දුර්ලභ මනුෂ්‍ය ජීවිතය තුළ කලාතුරකින් ඉතාම දුර්ලභව ලැබෙන දුර්ලභ වටිනා දෙයක් තමයි මේ බුද්ධ ශාසනයක් මුණ ගැහිම කියලා කියන්නේ. දැන් බලන්න, ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අතීතයේ පහළ වූ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය වගේ බොහෝ කාලයක් තිබුණේ. නමුත් අපට අපි සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා දැන් වසර 2600 ඉක්මවා ගිහිලා අදටත් අපට මේ නිර්මල පිරිසිදු ශ්‍රී සද්ධර්මය අපට අහන්නට ලැබෙනවා. අපට ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අදටත් වැඳ පුදා ගන්න අවස්ථාව තියෙනවා. අදටත් ජීවමාන බුදුරජාණන් වහන්සේ බඳු බෝධීන් වහන්සේ වන්දනා කිරීමේ අවස්ථාව තියෙනවා. ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේට සෙවන සැලසූ, සම්බෝධිය පිණිස සෙවන සැලසූ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා වහන්සේ අදටත් අපගේ මේ ලක්දිරණේ වැඩ සිටිනවා. එතකොට මේ බුද්ධ ශාසනයේ මේ බබලන යුගයක පවතින කාලෙක අපට ඒ ධර්මයෙන් පිහිට පිළිසරණ ලබා ගන්නට නම් අපි ඒකාන්තයෙන් මේ සඳහා ගොඩාක් වෙහෙස මහන්සි විය යුතුයි, කැපවිය යුතුයි. ඉතින් පින්වත්නි, මේ අතීතයේ පහළ වූ ඒ විපස්සී අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ, ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ ශ්‍රාවකයෝ ඒ බුදුරජාණන් වහන්සේ අවුරුදු 7කට එක වතාවයි කියනවා උපෝසතේ වදාළි. එතකොට අවුරුදු 7කට එකවරක් පමණයි කියන උපෝසතේ කළේ. ඒතර එක දවසකදී වදාරන ලද ඒ අවවාදය අවුරුදු 7කට සෑහෙනවා කියනවා. ඒ වගේම සිකී වෙස්සබු බුදුරජාණන් වහන්සේලාගේ යුගයේ අවුරුදු 6 වසරකට වතාවයි කියන උපෝසතේ කළේ. එතකොට එක දවසක වදාරන ලද අවවාදය අවුරුදු 6කට සෑහෙනවා කියනවා. ඊළඟට කකුසඳ කොණාගමන යන බුදුරජාණන් වහන්සේලාගේ යුගයේ උපෝසතේ කළේ අවුරුද්දකට එක වතාවයි කියනවා. එතකොට අවුරුද්දකට එක වතාවක් වදාරන ඒ අවවාදය අවුරුද්දකට සෑහෙනවා කියනවා. ඒ වගේමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මාස 6කට වතාවයි කියන උපෝසතේ කළේ. එතකොට එක දවසක වදාරන ලද ඒ අවවාදය මාස 6කට සෑහෙනවා. නමුත් දැන් අපි සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ අඩමසක් පාසා උපෝසතේ කරනවා. මාසයකට දෙවතාවක්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ උපෝසතේ පිළිබඳ ඒ කාලේ වෙනස්කම් තිබුණට අවවාද කතාවේ වෙනස්කම් නැහැ කියනවා. ඒ සියලු බුදුරජාණන් වහන්සේලා උපෝසතේ කිරීම පිණිස වදාරන්නේ එකම ගාථාවන් කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා සබ්බ පාපස්ස අකරණං කුසලස්ස
උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සියලු පව් නොකිරීමත් කුසල් දහම් උපදවා ගැනීමත්. දැන් සියලු පව් නොකර සිටින්ට සියලු කුසල් උපදවන්ට බුදුරජාණන් වහන්සේ වදාළේ දැන් අපේ ජීවිතය අපි ගත්තොත් සියලු පව් සිද්ධ වෙන්නේ කයින් වචනයෙන් මනසින්. සියලු කුසල් රැස් කරන්න තියෙන්නේ කයින් වචනයෙන් මනසින්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ මෙතන සියලු පව් නොකිරීමත් කුසල් දහම් උපදවා ගැනීමත්. එහෙනම් සියලු පව් නොකර සිටිනවා කියන්නේ කයින් සංවර වෙනවා, වචනයෙන් සංවර වෙනවා, මනසින් සංවර වෙනවා. එතකොට ඒ නිසයි දැන් මේ බුද්ධ ශාසනයට ඇතුළු වෙද්දී මුලින්ම සරණ සීලේ පිහිටනවා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා. ඊළඟට ඒ සරණේ පිහිටා ඒ සරණ සීලය ආරක්ෂා කරමි. ඊළඟට ශ්‍රාවකයන්ට සිල්පද පනවනවා. ගිහි අයට පන්සිල් පනවනවා. ඊළඟට භික්ෂුන් වහන්සේලාට වෙනම සිල් තියෙනවා. එතකොට මේ සීලය තුලින් තමයි යන්න සියලු පවින් වළකිනවා. කයින් වෙන වැරදි වලින් වළකිනවා. වචනයෙන් වෙන වැරදි වලින් වළකිනවා. සිතින් වෙන වැරදි වලින් වළකිනවා. අන්න සියලු පවින් වැළකුණා. එතකොට මේ සියලු පවින් වැළකී සීලේ පිහිටියා කියන්නේ සියලු කුසල්ය උපදවනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ වගේමයි සචිත්ත පරියෝ දපනං සරණ සීලේ පිහිටා මේ සීලය සමාදන් වෙලා ආරක්ෂා කරන කෙනාගේ සිත මනාකොට දමනය වෙනවා. එතකොට මේ සිත දමනය කර ගැනීම ඒතම් බුද්ධාන ශාසන මෙයයි බුදුවරයන්ගේ අනුශාසනාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කන්ති පරමං තපෝ තිතික්ඛා නිබ්බානං පරමං වදන්ති බුද්ධා නහි පබ්බජිතෝ පරූපගාති සමනෝ හෝති පරං විහෙටයන්තු. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කන්ති පරමං තපෝ තිතික්ඛා ශ්‍රමණයන් තුල තියෙන ඉවසීම තමයි කියනවා පරම තපස කියලා කියන්නේ. ඇත්තෙන්ම මේ බුද්ධ ශාසනී යමෙකුට ඉවසන්න බැරි නම් එයාට මේ බුද්ධ ශාසනයේ තියෙන ලබන්න තියෙන දියුණුව යහපත අහිමි වී යනවා. ඉවසීමෙන්මයි සැනසීම ලැබෙන්නේ. ඉවසන කෙනාටමයි ජය ලැබෙන්නේ. ඉතින් මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ශ්‍රමණයන් තුල තියෙන ඉවසීම තමයි කියනවා පරම තපස කියලා කියන්නේ. ඒ වගේමයි නිබ්බානම් පරමං වදන්ති බුද්ධා බුදුවරයන් වහන්සේලාගේ පරම සුන්දර බුදු වදන නම් අමා මහ නිවන සියල්ලටම වඩා උතුම් කියන එකයි. නහි පබ්බජිතෝ පරූපගාති අනුන්ව නසන කෙනා අනුන්ව ඝාතනය කරන නසන කෙනා ශ්‍රමණේක් වෙන්නේ නැහැ කියනවා. සමනෝ හෝති පරං විහෙටයන්තු. ඒ වගේම අනුන්ව වෙහෙසන කෙනා පැවිද්දෙක් වෙන්නෙත් නැහැ කියනවා. එහෙනම් අන් අයට නිന്ദා අපහාස ගරහන අන් අයව වෙහෙසන අන් අයව නසන අන් අයට පීඩා දෙන අය කවදාවත් ශ්‍රමණේක් වෙන්නෙත් නැහැ පැවිද්දෙක් වෙන්නෙත් නැහැ. දැන් අපිට වර්තමානයේ නම් අහන්න දකින්න ලැබෙනවනේ බොහෝ අය මේ නිന്ദා අපහාස ගැරහිලි මඩ මේ ගොඩේ එරිලා ඉන්නේ. එතකොට එහෙනම් ඒකෙන් අපට පැහැදිලි ඒ අය ශ්‍රමණයන්ට පැවිද්දන්ට අයිති නැති හැඩයි නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා
මේ ඒ ශ්‍රමණයෝ නිතර නිතියෙන් ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් සතුන් මැරීමෙන් වැළකී සිටිනවා කියනවා. අන් අයව වෙහෙසට පත් කරවන්නා කවදාවත් ශ්‍රමණෙක් වෙන්නේ නැහැ කියනවා. අන් අයට පීඩා දෙන දුකක් දෙන කෙනා ශ්‍රමණෙක් වෙන්නේ නැහැ, පැවිද්දෙක් වෙන්නේ නැහැ කියනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා මේ සියලු බුදුවරයන් වහන්සේලගේ අනුශාසනාවයි මේ. අනුපවාදෝ අනුපගාතෝ පාතිමොක්ඛේච සංවරෝ මත්තඤ්ඤුතාච බත්තස්මින් පන්තංච සයනාසනං අදිචිත්තේච ආයෝගෝ ඒතං බුද්ධාන ශාසනං. බුදුරජාණන් වහන්සේ වදාලා අනූපවාදෝ අනූපගාතෝ අන් අයට නින්දා අපහාස කරන්න එපා කියනවා. ඒ කියන්නේ පැවිදි කෙනාටත් ගිහි කෙනාටත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසටමයි මේ අවවාද. එතකොට අන් අයට කවදාවත් නින්දා අපහාස කරන්න එපා කියනවා. මේ සියලු බුදුවරුන්ගේ අනුශාසනයි. එතකොට මේ සාංශාරික ගමනේ අපට මේ ගෙවාගෙන ආපු සසරේ මේ අතීත බුදුවරු මුණ ගැහින් නැති. සමහර විට මේ බුද්ධ ශාසන මුණ ගැහින් නැති. නමුත් මේ අවවාද අපි පුරුදු කරලා නැහැ. ඒ නිසායි අපි තවමත් සංසාරේ. එතකොට මේ ගෞතම බුද්ධ ශාසනය උන මුණ ගැසුණු නිසා දුර්ලභ මිනිසත් බව ලැබුණු නිසා ඔනේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාව අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අපට සරණ යන්න ලැබුණු හින්දා අහන්න ලැබෙනවා. එහෙනම් සියලු බුදුවරුන්ගේ අනුශාසන නම් කවදාවත් අන් අයට නින්දා අපහාස කරන්න එපා කියනවා. ඒ වගේමයි අන් අයට කවදාවත් පීඩාවක් දෙන්න එපා කියනවා. දැන් බොහෝ අය සමහර අය සත්පුරුෂයන්ට පීඩා දීලා සංසාරයට බොහෝ පව් රැස් කරගන්නවා. පෙරලා Tamanට ඒ සියලු විපාක විඳින්න සිද්ධ වෙනවා. මොකද යමෙක් තව කෙනෙකුට නින්දාවක් කරයිද, අපහාසයක් කරයිද, ගරහයිද, පීඩාව දෙයිද, පෙරලා Tamanට ඒ නින්දාව, අපහාසය, පීඩාව ලැබෙනවාමයි. ඒතකොට ඒක බුද්ධ ශාසනයක කරනවා කියන්නේ අතිශයින්ම බරපතලයි. සාමාන්‍ය පුතත්ජන ලෝකේ වගේ නෙවෙයි බුද්ධ ශාසනය. ඒතකොට ඒක සත්පුරුෂයන්ට කරනවා කියන්නේ තවත් බරපතලයි. ඒක බුදු කෙනෙක් මුල් කරගෙන, ධර්ම රත්නය මුල් කරගෙන, සංඝ රත්නය මුල් කරගෙන කරනවා කියන්නේ අහෝ ඔහුට සසරේ ඔහු අපි හිතමු ඔහු නැවත බුදු සසුනක් මුණ ගැහිලා අවංකව එයා පිළිවෙත් පුරන්න මහන්සි ගත්තු දවසට ඔන්න මේ සියල්ල එනවා. අවංකව චතුරාර්ය සත්‍ය අවබෝධ කරන වැඩේට අත ගහන්න ඕනේ. ආන් එදාට නින්දා අපහාස ගැරහිලි මඩ Taman නොකරන දේවල් වලට පෙරලා Tamanට එයි. ඒ නිසායි මේකේ කියනවා කවදාවත් අන් අයට නින්දා අපහාස කරන්න එපා කියනවා. කවදාවත් අන් අයට පීඩාවක් දෙන්න එපා කියනවා. ඒ දෙන පීඩාව, ඒ කරන නින්දා අපහාසය Tamanට පෙරලා එනවාමයි. ඒකනේ මේකේ ස්වභාවය යාදිසං වපති බීජං තාදිසං හරතේ පලං. වපුරන හැටියට අස්වැන්න ලැබෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ඊළඟට පාතිමොක්ඛේච සංවරෝ. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වෙන්න කියනවා. සීලය සමාදන් වෙද්දී බුදුරජාණන් වහන්සේ වදාලා ඒ සමාදන් වෙන සිල්පද තියෙනවා. දැන් ගිහි අයට සමාදන් වෙන සීලය තියෙනවා පන්සිල්, පොහොය, උපෝසත. ඒ ඊළඟට භික්ෂුන් වහන්සේලාට තියෙනවා ප්‍රාතිමෝක්ෂ සීලය. ඊළඟට ඒ සීලේදී බුදුරජාණන් වහන්සේ වදාලා ඉන්ද්‍රිය සංවර සීලය, ඊළඟට ප්‍රත්‍යසන්නිෂ්ඨ සීලය, ඊළඟට ආජීව පාරිශුද්ධ සීලය, ඊළඟට මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. මේ සතර ආකාරයකටම සීලයෙන් සංවර වෙන්න ඕනේ. ඊළඟට මත්තඤ්ඤුතාච බත්තස්මින් ගන්නා ආහාරේ අර්ථය නුවණින් සිහි කරලා ගන්න කියනවා. මම මොකටද මේ ආහාර ගන්නේ කියලා නුවණින් සිහි කරන්න කියනවා. මම මේ ආහාරය ගන්නේ ජවය පිණිස නෙවෙයි, මදය පිණිස නෙවෙයි,
කෙලි සෙල්ලම් කරන්න මේ ඇඟ හදා ගන්න නටන්න ගයන්න නෙවෙයි මම මේක ගන්නේ මේ ජීවිත යාත්‍රාව පවත්ව ගන්න. කුසල් දහම් වඩා ගන්නට මේ විදිහට නුවණින් සිහි කරලා ආහාරය පමණ දැන ගන්න කියනවා. ඒ වගේමයි පන්තංච සයනාසනං දුර ඈත සෙනසුන් සේවනය කරන්න කියන හුදකලා තැන් සේවනය කරන්න. නිදහසේ පැත්තකට වෙලා මේ සූවිසි මහා ගුණ සිහි කරන්න. සතර සතිපට්ඨානයේ සිය පීඨුවා ගන්න මහන්සි ගන්න. ඊළඟට වදාළේ අදිචිත්තේච ආයෝගෝ ඒතම් බුද්ධාන ශාසනං විදර්ශනාවාදී භාවනාවන් වල යෙදෙන්න කියනවා. මේ කරුණු තමයි කියනවා ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව වන්නේ. ඉතින් ඒ නිසා පින්නතුනි ඔබ අප සියලු දෙනාට මේ දුර්ලභව මුණ ගැසුණු මේ බුදු සසුනේ කලාතුරකින් ලැබුණු මේ මනුස්ස ජීවිතය තුළ ඔබ අප සියලු දෙනාට මේ අසන්නට ලැබෙන සූවිසි මහා ගුණ සිහි කර කර බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පුරුදු පුහුණු කර ගනිමින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වන්නට දුර්ලභ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. පින්වත්නි, අද මේ සෝවිසි මහා ගුණ ධර්ම දේශනා මාලාවේ අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා විකාශන දායකත්වයේ දරන්නේ පින්වත් ඩී විද්‍යානාථ මෑණියන් විසින්. ඉතින් රැස් කළ සියලු පින් සක්දෙවිඳු සතරවරම් දෙවිවරු සෙම්පති දෙවියන් ප්‍රදාන සදෙව්ලෝ වාසී සියලු දෙවියන්ට සියලු බ්‍රහ්ම රාජීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය ප්‍රදාන සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ගෞතම බුද්ධ ශාසනය ආරක්ෂා කරන සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ අප සෑම සියලු දෙනාගේ යහපත සැප කැමැති ඉෂ්ඨකාමී දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් සතුටු වන දෙවිවරු අද දවසේ දානයන් අතර අග්‍රෝ ධර්ම දානය දීලා පින් රැස්කොට පුණ්‍යානුමෝදනා කරන පින්වත් ඩී විද්‍යානාථ මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාට දෙවියන්ගේ දැහැමි රැකවරණ ආරක්ෂාව සලසා දෙත්වා. දෙවියන්ටද චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට මේ සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා. ඒ වගේම අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. සෝවිසි මහා ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත සියලු ආරක්ෂාව රැකවරණ සැලසේවා. ඒ වගේම මහමෙවුනා වාසී සියලු මහා සංඝරුවනට අනගාരികා මෑණියන් වහන්සේලාට අනගාരിക පින්වතුලාටද සෝවිසි මහා ගුණ බලයෙන් සියලු ආරක්ෂාව රැකවරණ සැලසේවා. ඒ වගේම මිය පරලොව ගිය එම්.කේ. කොරනේලියා මෑණියන්ට, ඒ වගේම එම්.කේ. කරෝලිස් අප්පුහාමි පියාණන්ට, ඒ වගේම ටෙරන්ස් විද්‍යානාථ ස්වාමි පුරුෂයාට, ඒ වගේම එම්.කේ. දයාවංශ සහෝදරයාට, ඒ වගේම එම්.කේ. කුලරත්න මාමාට, ඒ වගේම සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංකර මහතාට, ඒ වගේම අධ්‍යාපනය ලබා දුන් ගුරුවරුන්ටත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ට, ඒ කියන්නේ මිය පරලොව ගිය ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දායකත්වයේ දරූ පින්වත් ඩී විද්‍යානාථ මෑණියන් නමින් උදව් උපකාර කළ සියලු දෙනා නමින් මේ ජීවිතේ අනන්ත සසර පුරාවට මිය පරලොව ගොස් පින් බලාපොරොත්තු වන සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සුවපත් වේවා. සැපයෙන් සැපයටපත් වේවා. සංසාර දුකින් නිදහස් වන්න මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම බණ්ඩාරවෙල කුඹල්වෙල ගුණසේකර පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම නිපුණිකා සහ වරුණිකා යන දියණියන් දෙදෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ප්‍රියන්ත සහ අරුල් යන බෑනාවරුන් දෙදෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දිනෝන් සහ තිවේන් මුණුපුරන් දෙදෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ලිනීසා සහ අමාශා යන මිනිපිරියන් දෙදෙනාටද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත සැලසේවා. සෝවිසි මහා ගුණ බලයෙන් සියලු ආරක්ෂාව රැකවරණ සැලසේවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වේවා.
ඒ වගේම කොරෝනා වසංගතයේ හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට සූවිසි මහා ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත සියලු ආරක්ෂාව රැකවරණ සැලසේවා. ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ සහ වෛද්‍ය ශේෂ්ත්‍රවල සේවය කරන සියලු දෙනාට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාටද සූවිසි මහා ගුණ බලයෙන් සියලු ආරක්ෂාව රැකවරණ සැලසේවා. ඒ වගේම පින්වත් ඩී විද්‍යානාථ මෑණියන්ට මේ සියලු පින් එකසේ අනුමෝදන් වෙත්වා. එතුමියට සූවිසි මහා ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත සියලු ආරක්ෂාව රැකවරණ සැලසේවා. ඒ වගේ මේ පවුලේ සියලු දෙනාට දායකත්වයේ දරු උදව්පකාර කළ ඒ උදව්පකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත සැලසේවා. කරගෙන යන ධාර්මික රැකී ආරක්ෂා කටයුතු ආදිය දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. තව තවත් නිරතුරු සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරේ පින් දහම් රැස් කර ගන්න ධර්මයේ ඇසුරෙන්න වාසනාව ලැබේවා. මේ රැස් කරන උදාර පුණ්‍ය ධර්මයෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සංසාර දුක නිදහස් වන්නට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම සූවිසි මහා ගුණ බලයෙන් සියලු ආරක්ෂාව රැකවරණ සැලසේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.